ආයිබෝවන් ආයුබෝවන් ටීචර්. අපි කතා කර ඉන්නේ 11/6 මානව දේහ ක්‍රියා. මේ 11/1 විද්‍යා පොතෙන් 4න් එකක්ම මේ පාඩක සඳහා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ පිටු 50ක්ම මානව දේහ ක්‍රියා. එතකොට දැන් අපි පද්ධති ගණනාවක් කතා කරා. දැන් මේ ඉවර කරමින් ඉන්නේ. අඟහරුවාදට කොහොමද ඉවර කරන්න පුළුවන්. එතකොට දැන් අපි ස්නායු පද්ධතිය කතා කරා මේ සමායෝජනය. සමායෝජනය කියන්නේ උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමේදී ප්‍රතිග්‍රාහක අවයව අතර තියෙන සම්බන්ධීකරණය. මේ සම්බන්ධීකරණය තමයි අපි සමායෝජනය කියලා කියන උත්තේජයක් පරිසරයේ තියෙන වෙනස. ප්‍රතිචාරයක් කියන්නේ අපි ඒකට දක්වන ක්‍රියාවක්. මේ දෙක සම්බන්ධයි. සම්බන්ධයි කියලා කියන්නේ වහිනකොට අපි කුඩේ ඉහළනවා. ඒක සම්බන්ධයි. ගෙරවීම හට ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා. ඒක සම්බන්ධයි. උත්තේජය ප්‍රතිචාරය සම්බන්ධයි. මේ සම්බන්ධතාවයට කියන්නේ සමායෝජනය කියලා. එතකොට දැන් මේ සම්බන්ධය පවත්වා ගන්න ස්නායු පද්ධතිය දායක වෙනවා. මේකට අපි කියන්නේ ස්නායුක සමායෝජනය. ස්නායුක සමායෝජනය කරන්නේ මොකෙන්ද? ස්නායු පද්ධතියෙන්. දැන් ස්නායු පද්ධතිය අපි සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කරා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය, සුෂුම්නාව සහ වර්යන්ත ස්නායු කතා කරලා ඉවරම කරා. දැන් අද කතා කරන්න තියෙන්නේ මේ සමායෝජනය ඇති කරන අනිත් පද්ධතිය. ඒකට අපි කියනවා අස්නායුක සමායෝජනය කියලා. අස්නායුක කියන්නේ ස්නායු නෑ. අස්නායුක සමායෝජනය. ඒතර අස්නායුක සමායෝජනය කරන්නේ මොකෙන්ද? අන්තරාසර්ග පද්ධතියෙන්. අන්තරාසර්ග පද්ධතියෙන් තමයි අස්නායුක සමායෝජනය කරන්නේ. ඒකට තවත් නමක් කියනවා රසායනික සමායෝජනය කියලා. එතකොට මේක මෙහෙම බෙදලා ලියාගෙන මේක අපි අවසන් කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. දැන් ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේක අද මේ කොටස මේ ඉවර කරන්න පුළුවන් අද මේ කොටස. ඒතර මෙහෙම බෙදලා ලියාගෙන ආපහු ලියා ගන්න අස්නායුක සමායෝජනය කියලා. ඒ වරන් ඇතුලේ මොකද්ද ලියන්නේ? අන්තරාසර්ග පද්ධතිය. එහෙම නැත්නම් රසායනික සමායෝජනය. මේ තුනම එකයි. අස්නායුක සමායෝජනය කරන්නේ එහෙම නැත්නම් රසායනික සමායෝජනය කරන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය මගින්. දැන් මෙහෙම බෙදලා ලියාගෙන මේක ආපහු මාතෘකාවක් විදිහට ලියාගන්න. මේ ඉවරලා අත උස්සන්නකො. Maya Ibrahim. කතා කරන්නේ අස්නායුක සමායෝජනය එහෙම නැත්නම් අන්තරාසර්ග පද්ධතිය එහෙම නැත්නම් රසායනික සමායෝජනය තමයි මේ කතා කරන්නේ. අතර මාතෘකාව ලියා ගන්න කිව්වා රසායනික සමායෝජනය මෙන්න මේක මාතෘකාව විදිහට ලියා ගන්න. ඉවරද රන්ද හරිද? සවින්‍යා ලක්ෂරණී ඉවරයි. ඉවරයි අත උස්සන් පස්සේ විතර ඉවර වුණාම ඉතින් මම හිතනවා ඉවරයි කියලා.
දෙවනි නිලිෂා ඉවරයි. ඉවරයි ටීචර්. එතකොට දැන් අස්නාවක සමායෝජන එහෙම නැත්නම් අන්තරාසර්ග පද්ධතිය තමයි මේ කතා කරන්න හදන්නේ. එතකොට පැහැර මේ සුඩින් තියලා අහගන්න. එතකොට මොකද්ද මේ අන්තරාසර්ග පද්ධතිය කියලා කියන්නේ? අපේ ශරීරයේ සංයෝගයක් නිපද වෙනවා මේ මොනවද? හෝමෝන කියන. හෝමෝන අපි ටිකක් කතා කරලා තියෙන පද්ධතිය නම් කතා කරලා නැහැ. අපි නිකන් හෝමෝන කතා කරලා තියෙන මොනවා අහලා තියෙන හෝමෝන වල නම් කියන්න බලන්න. හෝමෝනයක නමක් කියන්න අහලා තියෙන. ඊස්ට්‍රජන්. ජීවයේ අඛණ්ඩතාව පාඩමේ අපි කතා කරා ඊස්ට්‍රජන් ගැන. කාන්තාවන්ගේ පමණක් තියෙන හෝමෝනයක් ඊස්ට්‍රජන්. තව එකක් ටෙස්ටොස්ටෙරෝන් පිරිමි පද්ධතියේ විතරක් තියෙන පුරුෂයන්ගේ පමණක් තියෙන පිරිමින්ගේ විතරක් තියෙන හෝමෝනයක් තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් කිය. තව මොනවද හෝමෝන අහලා තියෙන්නේ? දියවැඩියාව හා සම්බන්ධ හෝමෝනය අහලා තියෙනවා. දියවැඩියාව හා සම්බන්ධ හෝමෝනය යන්නෙන් පටන් ගන්න. ඉන්සියුලින් අහලා තියෙනවනේ ඉන්සියුලින්. එතකොට දැන් ওই විදිහට මේ හෝමෝන ටික තමයි කතා කරන්න හදන්නේ. එතකොට මේ හෝමෝන වලට මේ හෝමෝන දැන් අපි දන්නවා රුධිරය ගමන් කිරීමේ නාල පද්ධතියක් තියෙනවා. මේ හෝමෝන ගමන් කරන්න නාල පද්ධතියක් නැහැ. එතකොට හෝමෝනය නිපද වෙනවා. හෝමෝනය නිපද වෙනකොට හෝමෝනය රුධිරයත් එක්ක තමයි ශරීරය පුරා ගමන් කරන්නේ. රුධිරයත් එක්ක කලවම් වෙලා. අපි හිතමුකෝ ගඟක් ගලාගෙන යන දිය පාරක් තියෙනවා. අපි ඕකයිනේ සබන් කැටයක් තියෙනවා. දැන් අර වතුරත් එක්ක සබන් දියවි යනවනේ. අන්න ඒ වගේ තමයි හෝමෝන රුධිරයත් එක්ක කතා කර ගමන් කරනවා. ගඟ කිව්වේ රුධිරයට. සබන් කෑල්ල තමයි ඉන්ද්‍රිය වගේ වෙලා හෝමෝන නිපදවනවා. ගමන් කරන මාර්ගයක් නැහැ. රුධිරයත් එක්ක මිශ්‍ර වෙලා ශරීරය පුරා ගමන් කරනවා. එතන මේ හෝමෝන කියන ඒවා ඔක්කොම කාබනික සංයෝග. කාබනික සංයෝගයක් වෙන මූලද්‍රව්‍ය දෙකක් අත්‍යවශ්‍යම තියෙන්න ඕන මොනවද? කාබනුයි හයිඩ්‍රජනුයි තියෙන්න ඕන. එතන කාබනුයි හයිඩ්‍රජනුයි අඩංගු මේවා ඔක්කොම මේ හෝමෝන කියන ඒවා කාබනික සංයෝග. එතකොට එන්සයිම් වගේ අපි හිතමුකෝ විස්ම જાතියක්, දීර්ඝ જાතියක් සංයෝගයක් කියලා හිතාගන්න. එතකොට රුධිරය වලින් තමයි ශරීරේ පුරා පරිවහණය වෙන්නේ. ඒක මම ගොඩක් ඕනේ ඔය ඉන්සියුලින් එහෙම විදිහට චුට්ටයි. පොඩි ඉතා කුඩා සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වෙනවා. එතකොට නිපද වෙන ග්‍රන්ථි වලට දැන් මම කිව්වා නාල නැහැ කියලා. නාල නැති නිසා ඒවට තව නමක් කියනවා නිර්නාල ග්‍රන්ථි කියලා කියනවා. ඒතර හෝමෝන නිපද වෙන්නේ නිර්නාල ග්‍රන්ථි වලින් නිපද වෙන්නේ කාබනික සංයෝග කෙලින්ම රුධිරයට එකතු වෙලා ශරීරේ පුරා ගමන් කරනවා. තාම අඩු සාන්ද්‍රණයක් විතර ප්‍රමාණවත්. ඊළඟට දැන් මේ හෝමෝන් වලින් උත්තේජනය කරන අවයව තියෙනවා. හැම එකම උත්තේජනය කරන්නේ ඒ උත්තේජනය කරන අවයවය විතරයි ඒ උත්තේජනය කරන අවයවය මත විතරයි ක්‍රියාත්මක වෙන්නේ. නැතුව හැම එකක් මතම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඉන්සියුලින් ක්‍රියාත්මක වෙන්නේ මේ ලේවල තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් කරන්නම පමණයි. වෙන ඉන්සියුලින් වලින් කරන වැඩක් නැහැ. අන්න ඒ වගේ විශේෂ වූ කාර්යයක් තියෙනවා. ඒ කාර්යම විතරයි මේ හෝමෝන මගින් සිද්ධ කරන්නේ. එතකොට අපි ලිව්වා මාතෘකාව රසායනික සමායෝජනය කියලා. ඒකට අපි චුට්ටක් ලියාගමුකෝ මේ ඉදිගහන ඒවට එහෙම ඕන තොරතුරු ටික. ලියාගමු එහෙනම්. රසායනික සමායෝජනය සිදුවන්නේ රසායනික සමායෝජනය. මෙන්න මේ දෙවෙනි කෑල්ලේ ඉන්නේ දැන්. රසායනික සමායෝජනය සිදුවන්නේ අන්තරාසර්ග
අන්තරා සර්ග මෙතන වචනේ තියෙනවා. ඔයගලන්ට අලුත් වචනයක් වෙන්නේ. අන්තරා සර්ග ග්‍රන්ථි මගින් නිපදවන අන්තරා සර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝන මගින් හෝමෝන හෝමෝන පරිවහනය සඳහා නාල නැත. හෝමෝන පරිවහනය සඳහා නාල නැත. නාල නැත no. හෝමෝන පරිවහනය සඳහා නාල නැත. එම නිසා හෝමෝන නිපදවන ග්‍රන්ථි නිර්නාල ග්‍රන්ථි ලෙස හැඳින්වේ. එම නිසා හෝමෝන නිපදවන ග්‍රන්ථි නිර්නාල ග්‍රන්ථි ලෙස හැඳින්වේ. හෝමෝන නිපදවන ග්‍රන්ථි නිර්නාල ග්‍රන්ථි ලෙස හැඳින්වේ. නිර්නාලයි කිව්වේ නාල නෑ. හෝමෝන රුධිරය ඔස්සේ පරිවහණය වේ. හෝමෝන රුධිරය ඔස්සේ සිග්නල් පින දෙන තමයි නේද? අසුන් මයික් එක ඕෆ් කරන්න. මොන වෙලාවට විතරක් දාගෙන ඉන්නේ. අසුන් මයික් එක ඕෆ් කරන්න කසුන්. හෝමෝන රුධිරය ඔස්සේ පරිවහණය වේ. ලේවෙත් එක්ක තමයි ශරීරය පුරා ගමන් කරන්නේ. ඒ නිසා රුධිර ප්ලාස්මාවේ තියෙන જાතියක් හැටියට අපි ලියුවා හෝමෝන කියලා. මතකනේ හෝමෝන ලියුවා. ඒ රුධිරය ඔස්සේ ගමන් කරන්නේ. ඉතින් හෝමෝන වල ලක්ෂණ මොනවද ලක්ෂණ? මම කිව්වා කාබනික සංයෝග. රුධිරය මගින් පරිවහණය වෙනවා. චුට්ටක් ඇති. මහ ගොඩක් ඕනේ ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් කියලා කිව්වා. එතකොට ලියාගමු එහෙනම් හෝමෝන වල ලක්ෂණ. විභාගෙට නම් ඉතින් දෙකක් වගේ අහන්නේ කමක් නෑ අපි පහක් විතර ලියාගත්තාම අපිට දෙකක් විතර මතක හිටින්නේ. හෝමෝන වල ලක්ෂණ. හෝමෝන වල ලක්ෂණ 1 කාබනික සංයෝග වේ. කාබනික සංයෝග වේ. කාබනික සංයෝගයක් වෙන්න කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වෙන්න ඕන. කාබන් සහ හයිඩ්‍රජන් දෙකම අඩංගු වෙන්න ඕන. නිෂාන් මයික් එක ඔෆ් කරන්න. දෙක රුධිරය මගින් පරිවහණය වේ. රුධිරය මගින් පරිවහණය වේ. ඊළඟ අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. ඊළඟ ඉලක්ක අවයව පමණක් උත්තේජනය කරයි. ඉලක්ක අවයව පමණක් උත්තේජනය කරයි.
අන්තිම ලක්ෂණය කිසියම් ස්ථානයක නිපදවි වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වේ. කිසියම් ස්ථානයක නිපදවි වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වේ. දැන් CR පිටු භාගයක් විතර පාවිච්චි කරලා මේ දැන් මෙහෙම එකක් තියලා චුට්ටක් අහගන්නකො. ටීචර් පස්වෙනි එකයි කියන්නේ. කිසියම් ස්ථානයක නිපදවි වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වේ. දැන් ඕගොල්ලන්ගේ පොත දැන් CR පොතේ ඉතින් මම දන්නේ ඕගොල්ලන්ට දැන් කොහොමද පොත ඇවිල්ලා තියෙන්නේ කියලා මේ බලන්නකෝ. අපි දැන් ගහන්න හදන්නේ අපි වගුවක මේ කරුණු කතා කරමින් අපි වගුවකට තමයි මේ තොරතුරු ටික දාන්න. ඒතර සටහන් අඩු වෙනවනේ. එතකොට කොහොමද අපි බෙදාගන්නේ මේ CR පිටු දෙකක් නම් මේක මෙහෙම දෙකට බෙදෙනවා. මේක ඔහොම තනියෙන් තියෙනවා. මොකද මේකට ගොඩාක් තොරතුරු ලියවෙනවා. හරි? එතකොට දැන් අපේ වැඩේට ඕනේ CR අපිට CR පිටුවක්ම ඕනේ. මේ කියන්නේ මේක ඔක්කොම ඕනේ. CR පිටුව සම්පූර්ණයෙන්ම ඕනේ. එතකොට ඒ නිසා දැන් ඉතින් චුට්ටක් ඉතුරු වෙලා එහෙම තියෙනවා නම් ඒක ගන්න නැතුව මේ අලුත්ම පිටු දෙකක් ගන්න කියලා මං කියන්නේ. ඒතර අලුත්ම පිටු දෙකක් කිම්ම පටන් අරගෙන දැන් අලුත් පිටුවකටම ආවනම් ඉතින් රූපේ මෙතන අදින්න එපා. පිටුව රූපේ ඉතින් මේ පිටු දෙක තියලා එහෙන් හරි මෙහෙන් හරි අදගන්න. හරි? අපිට දැන් සම්පූර්ණ පිටු දෙකක් ඕන. දැන් ගහන්නකො වගුව ඉස්සෙල්ලම CR අලුතෙන්ම පිටු දෙකක් අරගෙන CR පිටු දෙකක් අරගෙන ගහන්නකො වගුව. අපිට හෝමෝන ටික ඔක්කොම එක තැන තිබ්බාම ලේසි. මේම අරගෙන මේක දෙකට බෙදුවා. මේක සම්පූර්ණයෙන් එහෙමම තිබ්බා. උඩ හෙඩින්ස් ලියන්න වෙන් කරන රූල් දෙකක්. උඩ කාරණා ලියන්න දන්නවනේ ඉතින් වගුව. උඩ රූල් දෙකක් අරින්නකො මේ හෙඩින්ස් ලියන්න. ඊට පස්සේ මිනිස්සයා වන්දිමු ඊට තියෙන තැනක් සැලකිල්ලට අරගෙන මෙතන ලියන්න නිර්නාල ග්‍රන්ථිය. නිර්නාල ග්‍රන්ථිය මෙතන හෝමෝනය. හෝමෝනය කියන්නේ පා හෝමෝන කියලා කියමු. මොකද සමහර ඒවායින් හෝමෝන එකකට වැඩි නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපි හෝමෝන කියලා ලියනවා. මෙතන අපි ලියනවා කාර්ය කරන වැඩි. දැන් ඔන්න ඔය විදිහට වගුව බෙදා ගන්න. එතකොට අලුත්ම CR පිටු දෙකක් අපි ගත්තේ. දැන් එහා පැත්තේ ඉතුරු තියෙනවා නම් පිටු භාගයක්. මිනිස්සෙගේ රූපයක් ඇඳගන්න. පිටු භාගයක් පාවිච්චි කළා අර කාටුන් සිස්ටම් එකට ඇඳගන්න මිනිස්සේ මම මෙතන අඳිනවා මම මෙතන අඳින එකෙන් අදහස් කරන්නේ මේ කාර්ය කොටුවේ අඳින එක එහෙම නෙවෙයි ඈ. මෙන්න මෙතනින් මම අයිනෙන් ඇඳ ගන්නවා මට නිතර ඕන වෙනවා දැන් මෙයාව.
ඔය ටික විතරයි අපිට ඕනේ. CRP භාගයක් විතර පාවිච්චි කරලා ඇඳ ගන්න. මොකද අවයව ටික ඔක්කොම නම් කරන්න තියෙනවා. නම් කරන්න ඉතින් ඉඩ ඕනනේ. ඒ නිසා CRP භාගයක් පාවිච්චි කරලා ඇඳ. චානුක ඇඳලා ඉවරයි. චමෝදි භාග්‍ය ඇඳලා ඉවරයි. කසම් ඉවරයි. හරි. නිමායා චතුරංග ඉවරයි. දැන් හරි. වගුවත් ඉවරයි. මේ මිනිස්යාව ඇඳලත් ඉවරයි. දැන් අපි කතා කරන්න හදන්නේ මේ නිර්නාල ග්‍රන්ථි ටික මේ පිටුවේ ඉතින් ඉවර වෙනකොට නිර්නාල ග්‍රන්ථි ටිකත් ඉවර වෙයි. අද අපේ ප්‍රධානම පාඩම මේක. එතකොට මේ අපි කියලා තියෙනවානේ මොලේ මස්තිෂ්ක අර්ධගෝල දෙකක් තියෙනනේ කියලා. මස්තිෂ්කේ කාර්යයන් මොනවද කිව්වේ? විභාග කිව්වා මම. මස්තිෂ්කේ කාර්යයන් ප්‍රධාන වශයෙන් මොනේ විභාග කිව්වේ? මතක තබා ගැනීම, නැවත මතක් කිරීමනේ. මේ සෙට් එක අපි කතා කරා. එතකොට මේ මස්තිෂ්කයේ මං කෝ අවේම ගෝල දෙකක් කියලා. අර්ධ ගෝල දෙකකින් හැදිලා තියෙන්නේ මස්තිෂ්කය. මේ අර්ධ ගෝල දෙක අතරේ මෙතන අර්ධ ගෝල දෙක අතරේ වෙරළු ගෙඩියක් විතර අවයවයක් තියෙනවා. අපි දැන් ඕක කොතනද ලකුණු කරන්නේ? අපි ලකුණු කරමු මස්තිෂ්ක අර්ධ ගෝල දෙක අතරේනේ. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක අතර නම් මේ මොලේ මෙහෙනේ කියන්නේ. මොන්න ඔතනින් ලකුණු කරා. එතන මේකට අපි කියන්නේ මේක දැන් මස්තිෂ්ක අර්ධ ගෝල දෙක ඇතුලේ තියෙන්නේ. මැද්ද ඇතුලේ කියන්නේ මැද්දේ. එතන මෙන්න මේකට කියන නම පිටිඋටරිය. දැන් නම් කරන්නකො පිටිඋටරිය. මේක පිටිඋටරිය. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක ඇතුලේ තියෙන එක උළුවේ තමයි තියෙන්නේ. චුට්ටක් පාත් කරත් කමක් නැහැ ඉතින්. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක අතර තියෙන පිටියුටරිය කියලා එකක්. එතන මේ පිටියුටරියෙන් ස්‍රාවය වෙන හෝමෝන් එකක්. මෙතන ලියන්නේ අපි පිටියුටරිය. මෙතන ලියන්නේ වර්ධක හෝමෝනය. ටිකක් දිගයි නේද වචන. වර්ධක හෝමෝන. වර්ධක හෝමෝන. දැන් මෙතන තියෙන්නේ කාර්යයන් ටික ලියාගන්න. මේ වර්ධක හෝමෝනයට කියන තව නමක් තියෙනවා. ඒ නමත් ලියා ගන්න. සොමැටොට්‍රොෆීන් කියන්නේ වර්ධක හෝමෝන. එතන වර්ධක හෝමෝන එක මොනවද කරන්න ඇත්තේ? වර්ධනය කරනවා. මොකද්ද වර්ධනය කරන්නේ? අපේ ශරීරය වර්ධනය කරනවා. එතන මේ හෝමෝනය ගුණාංක නිෂ්පාදනය වුණොත් මොකක් වෙයිද? වර්ධනය වැඩි වෙනවා. එහෙමයි ඉස්සර ඉඳලා තියෙනවනේ දුටුගැමුණු රජුගෙන් කාලේ කාටද ඒ හුඟිය? යෝධයෝ. එතකොට මේ හෝමෝන් එක වැඩිපුර නිෂ්පාදනය වුණාම තමයි යෝධයෝ බිහි වෙන්නේ. යෝධයෝ කියන්නේ අනවශ්‍ය ලෙස උසයි මහත අනවශ්‍ය කියන්නේ බෑ. ඒක හොඳයිනේ. එතකොට යෝධය ඇති වෙන්නේ මේ සොමැටොට්‍රොෆීන් එහෙම නැත්නම් වර්ධක හෝමෝනය වැඩි වශයෙන් නිෂ්පාදනය වුණාම. ඉතින් මේ
අපි කවුරුත් ඉතින් සාමාන්‍යනේ අපි ඕක සාමාන්‍ය ගානකට තියෙනවා. නෝ දැකලා දෙන මිටි කට්ටියක් ඉන්නවා. සර්කස් වල හැවෙන්නේ මිටියේ. කවුද ඒගොල්ලන්ට කියන්නේ? අඟුරු මිට්ටෝ අහලා තියෙනවද? දැකලා තියෙනවද? ඔව් ටීචර්. අඟුරු මිට්ටෝ කියලා කියන්නේ චූටි අය. ඒගොල්ලෝ කොච්චර මේ චූටි ළමයි නෙවෙයි මම මේ කියන්නේ. ඒගොල්ලන්ට වයස ගියත් ඒගොල්ල ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නැහැ මිටි. පොඩි යටි දෙක තුනේ අය ඉන්න හොඳ මෝරපු අය. මේ ඒගොල්ලන්ට කියන්නේ අඟුරු මිට්ටෝ. කුරු මිට්ටෝ කියන අඟුරු මිට්ටෝ කියන. එතකොට මේ වර්ධක හෝමෝනය අඩු වුණොත් මොකද වෙන්නේ? අඟුරු මිට්ටෝ හැදෙනවා. එතකොට එහෙනම් කෝකද හොඳමද? සාමාන්‍ය ගානට තියෙන එක හොඳයි. එතකොට වැඩිපුර නිෂ්පාදනය වුණොත් යෝදය හැදෙනවා. අඩුවෙන් නිෂ්පාදනය වුණොත් අඟුරු මිට්ටෝ හැදෙනවා. එතකොට වර්ධනය වෙන්න නම් අපේ ශරීරයේ මොනවද හැදෙන්න ඕනේ? මොනවද නිෂ්පාදනය වෙන්න ඕනේ? මොනවද වැඩිපුර සංශ්ලේෂණය වෙන්න ඕනේ? කාබෝහයිඩ්‍රේට්ද ප්‍රෝටීනද ලිපිඩද? ප්‍රෝටීන් මස් කෑවහම මස් හැදෙනවානේ. ඒතර ප්‍රෝටීන් අපේ වර්ධනය වෙනවා කියලා කියන්නේ අපේ මස් කිලෝ ගන්න වැඩි වෙන්නේ වෙන මොනවද? එතකොට ප්‍රෝටීන් ඒ කියන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය වේගවත් කරනවා. ඒතර මේකට අපි මොනවද ලියන්න තියෙන කාර්ය? වැඩි වශයෙන් නිපදවූ විට යෝදයන් බිහිවේ. අඩෝ විට අඟුරු මිට්ටන් බිහිවේ. එතකොට ඊළඟට මොකද කියන්න තියෙන්නේ? ප්‍රෝටීන් සංශ්ලේෂණය වැඩි කරනවා මේ හෝමෝන් එක වගේ. දැන් කාර්යයන් වලට අපි මෙතන ලියනවා. මෙතන ලියන්නේ කාර්යයන් වලට. කාර්යයන් වලට ලියා ගන්න එක දාලා එක දේහය වර්ධනය කිරීම. වරහන් ඇතුළේ නිකන් ලියාගමු අපිට නිකන් තොරතුරක් හැටියට. වැඩි වශයෙන් නිපදවූ විට යෝදයන්ද අඩුවෙන් නිපදවූ විට කුරු මිට්ටන්ද ඇති වේ කිය. අමුතු මිට්ටන්ද ඇති වේ කිය. ගලපලා ලියා ගන්න වැඩි වශයෙන් නිපදවූ විට යෝදයන්ද අඩු වශයෙන් නිපදවූ විට අමුතු මිට්ටන්ද ඇති වේ. මේ හොඳයි. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට ලියා ගන්න. දැන් එකක් අපි ලිව්වා ශරීරය වර්ධනය කරනවා කියලා එක. දෙක දාලා ලියා ගන්න දෙක. ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරන. ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරයි. වර්ධනය වෙන්න නම් එහෙම වෙන්න බෑ. ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරයි. ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරයි. ඉර ගහලා වහන්න එපා. තව හෝමෝන් එකක් තියෙනවා ඈ. එතකොට මේ පිටියුටරියෙන් මේ හෝමෝනියට එක දැම්මොත් වර්ධක හෝමෝන එහෙම නැත්නම් සොමැටෝට්‍රොපින් එක දැම්මොත් දෙක දාලා ලියන්න තව හෝමෝන් එකක් නිෂ්පාදනය කරනවා. මොකෙන්ද? පිටියුටරියෙන්මයි. මේ හෝමෝන් එකට අපි කියනවා කැපිටල් A, කැපිටල් D, කැපිටල් H. ADH හෝමෝනය කියන. ADH හෝමෝන. ඒකටම කියන අනිත් නම ප්‍රතිමෞත්‍රල්‍ය. ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනයි.
මෞද්‍රල්‍ය හෝමෝනයි. කොට ඒකත් පිටියුටරියෙන්. ඒකත් පිටියුටරියෙන්. එතන මෞද්‍රල්‍ය නම් කාර්යය කියවෙනවා එතන. මොකද්ද කාර්යය? මෞද්‍රල්‍ය නම් කාර්යය කියවෙනවා ඒ නමේ. මොකද්ද කාර්යය? හිතලා කියන්න ඔය ජානුක. එතන මෞද්‍රල්‍ය නම් මුත්‍ර. මුත්‍ර පිටවීම පාලනය කරන. ඒ කියන්නේ ශරීරයේ මෙතෙන්ට ලියන කාර්යයට ශරීරයේ මෙතනින් ලියා ගන්න දැන් මේකට අදාළ වෙන විදියට ලියන්නේ ඈ. මේකට අදාළ වෙන විදියට. මේකට අදාළ වෙන විදියට ලියා ගන්න මෙතන. ශරීරයේ ජල තුල්‍යතාව පාලනය කරන. ශරීරයේ ජල තුල්‍යතාව පාලනය කරයි මෙතෙන්ට ADH. ටීචර් අය කියන පුරේ වාක්‍ය. මෙතෙන්ට යමෝද මේකද? කාර්ය ටීචර්. කාර්ය ශරීරයේ ජල තුල්‍යතාව කියන්නේ බැලන්ස් එක. ශරීරයේ ජල තුල්‍යතාව පාලනය කරයි. ජල තුල්‍යතාව පාලනය කරයි. දැන් මේක සම්පූර්ණයෙන්ම මෙහෙම පිටතට ගහලා මේම ගහලා වෙන් කරන්න. අපි යනවා ඊළඟ අන්තරා සර්ග ග්‍රන්ථියට. එතකොට ඊළඟ එක අපි එනවා මෙන්න මෙතෙන්ට. ඔළුවෙන් පල්ලෙහාට දැන් අපි ඔළුවේ ඉඳලා තියෙන පෙක් පිළිවෙලින් කතා කරගෙන යනවා. මෙන්න මෙතන මේ කෑලි දෙකක් විදිහට ලකුණු කරන්න මේකේ නම කියනවාද? මේකේ නම තයිරොයිඩය. එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථිය. එහෙම නැත්නම් තයිරොයිඩය. තයිරොයිඩය. බෙල්ලේ තියෙන. එතන. නිපදවන හෝමෝන් එකේ නම කියනවාද? කැල්සිටෝනින්. ඉස්සලා තයිරොයිඩ් නම තියෙන කියලා ඉන්න. තයිරොක්සින්. තයිරොක්සින්. හෝමෝනේ නම තයිරොක්සින්. මේ තයිරොක්සින් නිපදවන්න ඕනේ මූලද්‍රව්‍යයක් තියෙනවා මොකක්ද? අයඩින්. අයඩින් ඕන. තයිරොක්සින් නිපදවන්න කැපිටල් I ලියුවා මේ අයඩින් කියන මූලද්‍රව්‍ය අවශ්‍යයි. ඉතින් අයඩින් කොහෙන්ද අපිට ලැබෙන්නේ? අයඩින් කොහෙන්ද අපිට ලැබෙන්නේ? ලුණු වලින්. ලුණු වලින්. අයඩින් අපිට ලැබෙන්නේ අයඩින් ලුණු වලින්. අයඩින් ලුණු නැත්තම් අයඩින් ලුණු කන්න නැති කෙනෙකුට කොහොමද ලැබෙන්නේ? පොළවේ තියෙන අපි කොටකොල කනකොට පොළවේ වැවිලා තියෙන ආහාර කනකොට ඒ ආහාරත් එක්ක අයඩින් ශරීරගත වෙනවා. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පැන තියන්න මේ සුළි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හොඳට අහගන්න. දැන් මම මේ ලංකාවේ සිද්ධියක් මත ඉඳ තියෙන ප්‍රමාණයට ඇඳගෙන මෙන්න මේ කලාවට අපි මොකක්ද කියන්නේ?
මොන කලාපද ඔයාලට කියන්නේ සිටියන් වල? පහතරට කලාප. පහතර තෙත් කලාපේ. තෙත් කලාපේ. එතකොට මේ තෙත් කලාපේ තෙත් කියන්නේ තෙතයි. තෙත මොකෝ වහිනවා. එතකොට මේ අයඩීන් කියන මූලද්‍රව්‍ය උදාහරණ පෑන තියන්නේ. තව ඕනේ විනාඩි 15කටවත් පෑන. හරි. එතකොට මේ තෙත් කලාපේ හැමතිස්සෙම වහිනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනා ඉන්න තෙත් කලාපේ. තෙත් කලාපයෙන් බැහැර කවුරු හරි ඉන්නවද? කොහොමද ඉන්නේ තෙත් කලාපේ මම හිතන්නේ නම් එක එක තැන් වල ඉන්න හින්දා ටිකක් එකපාරට කියන්න අමාරුයි. එතකොට අපි බොහෝ දෙනා ඉන්න තෙත් කලාපේ මෙතන ඉන්නයි. අපි ඉන්න තෙත් කලාපේ. එතකොට තෙත් කලාපේ වර්ෂාව කොච්චර හරි වහිනවා. මේ අයඩීන් වතුරේ හොඳටම දිය වෙනවා. එතකොට මේ වහින වැහිවල හැටියට එහෙනම් අයඩීන් වලට මොකද කියන්න වෙන්නේ? දිය වෙන. අයඩීන් වතුරේ දිය වෙලා අපි ඔක්කොමලා ඉන්නේ උස්බිම් වල අපේ ඉඩම් වල තියෙන අයඩීන් වැස්සට දිය වෙලා වතුරත් එක්ක අපේ ඉඩමෙන් පල්ලෙහාට ගිහිල්ලා ගඟට ගිහිල්ලා ගඟෙන් මුහුදට යනවා. එතකොට අපි ගෙවල් හදාගෙන ඉන්න උස්බිම් වලනේ පාත බිමේ ගේ හැදුවොත් ඉතින් අක්කතුරට යට වෙනවනේ. එතකොට අපි උස්බිම් වල ගෙවල් හදාගෙන ඉන්නේ අනිත් එක වැස්ස. දැන් මොකද වෙන්නේ මේ අයඩීන් වර්ෂා ජලය සමග මේ ප්‍රශ්නේ තියෙන තෙත් කලාපේ. වර්ෂා ජලය සමග මේ අයඩීන් දිය වෙලා යනවා. එතකොට අපි ගොටුකොළ කනකොට අපිට අයඩීන් ලැබෙයිද? ශරීරයට? නෑ. නෑනේ. ශරීරයට අයඩීන් ලැබෙන්නේ. ඇයි පොළොවේ තියෙන්නේ මේ ගොටුකොළ ගහට උරා ගන්න. අපි මේ තියෙන කතර මුරුංගා කනකොට අපිට අයඩීන් ලැබෙනවද? නෑ. අපි භෝග වගා කරලා කනකොට අයඩීන් ලැබෙනවද මේ පැත්තේ? නෑ. තෙත් කලාපේ ලැබෙන්නේ. හැබැයි වියල් කලාපේට ප්‍රශ්නයක් නෑ. වියල් කලාපේ ඉන්නවනම් කලබල වෙන්න එපා. මම මේ තෙත් කලාපේ ගැන කියන්නේ. එතකොට දැන් මේ තෙත් කලාපේ ආයත අයඩීන් නෑ. අයඩීන් නැත්නම් මොකෝ කොච්චර හරි වහිනවා. තියෙන අයඩීන් ටික ඔක්කොම දියවි යනවා. ඉතින් අයඩීන් නෑ පොළොවේ. ඒ නිසා මේ ප්‍රදේශයේ ලැබෙන භෝගවල අපි ආහාරයට ගන්න ශාකමය දේවල් වල අයඩීන් නෑ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ වුණාට මේ තයිරොක්සින් නිපදවන්න මොනවද ඕනේ? අයඩීන් ඕනේ. තයිරොක්සින් කියන හෝමෝන් එක නිපදවන්න අයඩීන් ඕනේ. දැන් අයඩීන් නැතුව කොහොමද තයිරොක්සින් නිපදවන්නේ? අයඩීන් නැතුව තයිරොක්සින් හදන්න පුළුවන්ද මෙතන? බෑනේ. එතකොට ලේවල තයිරොක්සින් සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? අයඩීන් නැති වුණාම අඩු වෙනවා. අඩු වෙනවා. අයඩීන් නැති වුණාම සෙනුව අපේ ලේවල දැන් තයිරොක්සින් අඩුයි. නැත්තේම නෑ. ඉතින් අයඩීන් නැති වුණාම තයිරොක්සින් සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් ওই තයිරොක්සින් සාන්ද්‍රණය අඩු රුධිරය මෙතනින් ගලාගෙන යනවනේ ශරීරේ පුරාම ගලාගෙන තයිරොයිඩ් හරහා ගලාගෙන යනවනේ. ගලාගෙන යනකොට තයිරොයිඩය තේරුම් ගන්නේ මම නිපදවන තයිරොක්සින් ප්‍රමාණය මොනවා කියලාද? අඩුයි කියලා. අඩුයි කියලා තේරුම් ගන්න. ඔය පෑන් මේසෙ උඩින් තියලා මේ සාකච්ඡාවට සහභාගී වෙන්න මොනවා ලියා ගන්න තියන්නේ අහන් ඉන්නද තියෙන්නේ. එතකොට දැන් මේක තේරුම් ගන්නවා අයියෝ මම නිපදවන තයිරොක්සින් ප්‍රමාණය මදිනේ. මීට වැඩි ලොකු සාන්ද්‍රණයක් එපාය. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ ග්‍රන්ථිය මම විශාල කරගන්න. දැන් නිෂ්පාදනය කරන ෆැක්ටරි විශාල කරන්න බෑ මදිනා. මෙයා මොකද කරන්නේ? මේ තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල කරගන්න. විශාල කරගන්නකොට මොකද වෙන්නේ? බෙල්ල ගෙඩියක් වගේ. බෙල්ලේ මෙහෙම ගෙඩියක් එන. ඒකට මොකද්ද කියන්නේ ඕගොල්ලෝ? තයිරොක්සින්. මොන ගෙඩියද ඒකට කියන්නේ? වායු ගලගන්න. වායු ගෙඩි කියලා කියනවා. හැබැයි වායු ගෙඩි කිව්වට ඕකේ තියෙන වාතයද? එහෙනම් ඉතින් කටුවකින් යන්නව නේද? බැලුම් බෝලේ වගේ කටුවකින් යන්නව වාතය ටික පිට වෙලා ගිහලා බෙල්ල හරියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. වායු ගෙඩි කිව්වට මේකේ තියෙන්නේ වාතය නෙවෙයි. මේ තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමි ඉස්සරහට එනවා. ඇයි ඉස්සරහට එන්නේ? අයඩින් වැඩිපුර තයිරොක්සින් වැඩිපුර නිෂ්පාදනය කරන්න. එහෙම වුණා කියලා අයඩින් නැතුව නිෂ්පාදනය කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒ නිසා මේ තෙත් කලාපයේ ඉන්න අයගේ
සෑම තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙකුටම තුනෙන් එකකටම මේ ප්‍රශ්නේ තියෙන මොන ප්‍රශ්නේද? තයිරොක්ෂීන්. තයිරොක්සින් ප්‍රශ්නේ තියෙනවා, වායු ගෙඩි ප්‍රශ්නේ තියෙනවා. වායු ගෙඩි අපි කියන්නේ අපි ඔකට කියන වචනේ ගලගන්නේ. හරි. එතකොට දැන් ගලගන්නේ තියෙනවා. ඒ නිසා දැන් කල්පනා කරා මේගොල්ලන්ට අයඩීන් දෙන්න ඕනේ. මේ මහ පොළොවේ අයඩීන් නැහැ නෙත් කලාපේ හොදගෙන යනවානේ කියලා ලුණු අපි හැමෝම කනවානේ. ලුණු අපි හැමෝම කන හින්දා ලුණු වලට දැම්ම මොනවද? අයඩීන්. පොටෑසියම් අයඩේට් දැම්ම. එතකොට දැන් අපි කනකොට ලුණු අපේ ලුණුත් එක්ක අයඩීන් අපේ ශරීරයට ශරීරගත වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? මේ අයඩීන් මං කිව්වා ජලය හොඳින් දිය වෙනවා කියලා. දැන් හොද්දට ලුණු දාන්න කලින් මොකද කරන්නේ? ලුණු හොදනවා. ලුණු හේදුවට පස්සේ දැන් අයඩීන් ටිකට මොකද වෙන්නේ? වටේ දිවෙනවා. දිය වෙනවා. අපි වතුර ටික හලනවා සිංක් එකට. දැන් අයඩීන් ටික කොහෙටද යන්නේ? සිංක් එකේ කාරුවට යනවා. අර අයඩීන් නැති ලුණු ටික අපි මොකද කරන්නේ? හොද්දට දාලා එතකොට අපේ ශරීරයට දැන් අයඩීන් ගියාද? නෑ. නෑ. අයඩීන් ටික කානුවට ගියේ ශරීරයට ගියේ නෑ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අයඩීන් සෙන්ටිග්‍රේඩ් අංශක 60 දී විනාශ වෙනවා. දැන් කොහොමද ගෑල්ලමයි පරිප්පු හොද්දක් හදන්නේ? පරිප්පු දැම්ම හට්ටිය ඊළඟට මොනවද දාන්නේ? ලුණු. ලුණු දාලා තැම්බෙන්න ඉපේ. කීයද තැම්බෙනකොට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ජලයේ රටන උෂ්ණත්වය 100යි. සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. සෙන්ටිග්‍රේඩ් අංශක 100ත් ඉතින් නටනකොටම පරිප්පු හොද්ද බාලා බෑනේ. අමු වෙන්නේ එතකොට කන්න වෙන්නේ. අපි ඕක හොඳට තම්බනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 100 අපි වැය භාගයක් විතර තම්බනවා. තම්බනකොට දැන් අයඩීන් වලට මොකද වෙන්නේ? වාෂ්ප. අයඩීන් මං සෙන්ටිග්‍රේඩ් අංශක 60 දී විනාශ වෙනවා කියන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක 60 දී විනාශ වෙනවා නම් 100ට නටවනකොට මොකද වෙන්නේ අයඩීන්? විනාශ වෙනවා. අයඩීන් විනාශ වෙනවා. දැන් මේ පායලින් ලුණු දාලා පරිප්පු හොද්ද ගෑවේ කියලා අපේ ශරීරයට අයඩීන් ගියාද? නෑ. නෑනේ. අපේ ශරීරයට අයඩීන් ගියේ නෑ. ඇයි? සෙන්ටිග්‍රේඩ් අංශක 60 පණිනවනේ 100 කියන්නේ 60ට වැඩි. තවත් 40ක් වැඩි. ඒකෙත් පැය භාගයක් අතම්බනවා. එතකොට දැන් මොකද වෙන්නේ? අයඩීන් නෑ. ඊළඟ කාරණා. දැන් ඕගොල්ලන්ගේ ඔය ආච්චිලා ගෙදර දැන් ආච්චිලා ගෙදර කුස්සිය හැම ගත්තාම සමහර කුස්සි තියෙනවා මේ ආච්චි ඉන්නවද කියලාවත් පේන්නේ නැහැ කළුවර කුස්සිය. හැබැයි ඊළඟ පරපුර හදපු කුස්සිය සාලෙට වැඩි ජනේල තියෙනවා කුස්සිය. දැන් හරියට ජනේලෙන් අවුව වැටෙනවා. මොකේද අවුව වැටෙන්නේ? අයඩීන් ලුණු පැකට් එකට තමයි අවුව වැටෙන්නේ. හරි? ජනේල ඇරියාම හොඳට අවුව වැටෙනවා. අයඩීන් ලුණු පැකට් එකට අවුව වැටෙනවා. සමහර කාරණා ජනේල ඇරියාම හරියටම අයඩීන් ලුණු පැකට් එකට තමයි අවුව වැටෙන්නේ. අයඩීන් හිරු එළියට මොකද වෙන්නේ? විනාශ වෙනවා. දැන් එතකොට මේ අයඩීන් ලුණු නිෂ්පාදනය කරලා එව්වේයි කියලා මේ තෙත් කලාපයේ ඉන්න ජනතාවට අයඩීන් ගියාද? නෑ. නෑ. එකක් හොදනවා. මේ පැකට් එකේම ගහලා තියෙනවා සේදු ලුණු කියලා. සේදු ලුණු කියලා තියෙද්දි අපි ආයෙත් හොදනවා. හොදලා අයඩීන් ටික කානුවට අරිනවා. ඊළඟට හොද්දට ලුණු දාන්න ඕනේ. එහෙනම් අයඩීන් ලුණු නොසෝදා භාවිතා කරන්න ඕනේ. අයඩීන් ලුණු හොදන්න ඕනේ. ආයෙ හොදන්න ඕනේ. ඒක කියලා දෙනවා සේදු ලුණු කියලා. ආයෙ මොකද හොදන්නේ? අපි එච්චරට පිළිසිදු ඈ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපි ලුණු දාන්න ඕනේ. එහෙනම් කොයි වෙලාවටද? ලුණු දාන්න ඕනේ. පරිප්පු හොද්ද උයලා ඉවර වෙලා. උයලා ඉවර වෙලා හොද්ද ටිකක් නිවෙන්න ඇරලා අයඩීන් ලුණු දැම්මනම් හරි. එතකොට අයඩීන් විනාශ වෙනවද කියන්නේ? හොද්ද එතකොට පස්සේ. එතකොට අයඩීන් විනාශ වෙනවද? නෑ. නෑනේ. එතකොට අයඩීන් විනාශ වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද අපි ආයේ කිව්වේ? හිරු එළිය වැටෙනවයි කිව්වා ලුණු පැකට් එකට. ඒකට විසඳුමක් කියන්නකෝ. ඒකට විසඳුමක්
ඈ හිරු එළිය නොලබන ස්ථානයක තියෙනවා. ඇහුන්නේ නැහැ නේ චතුරංග අයියෙන් කියන්න. ලුණු මොහකට හරි දාලා හිරු එළිය නොවැටෙන්න වහලා තියන්න ඕන. හිරු එළිය නොවැටෙන්න ලුණු වහලා තියන්න. එතකොට දැන් හරි. දැන් එතකොට අපි හොදන්නේ. එතකොට අයඩින් ටික ශරීරයට යනවා. අපි හොද්ද බාලා අයඩින් දාන්නේ. අයඩින් ලුණු දාන්නේ. එතකොට උෂ්ණත්වයේ විනාශ වෙන එකක් නැති වෙනවා. ඊළඟට හිරු එළිය වැටෙන්නේ නැති වෙන අඳුරේ තියන්න ඕනේ. එතකොට අයඩින් ලුණු රස විසඳෙනවා. දැන් එතකොට අයඩින් ශරීරගත වෙනවා. දැන් ඕගොල්ලෝ ගොටු කොළ වලට වගේ අයඩින් ලුණු දැම්මම තමයි ඇත්තටම ශරීරයට අයඩින් යන්නේ. නැත්තම් හොද්ද උයන්න කලින් අයඩින් ලුණු දැම්මට අයඩින් විනාශ වෙනවා. එතකොට දැන් තයිරොක්සින් ඉපදවනවා. එතකොට තයිරොක්සින් ඉපදවන්න අයඩින් ඕනේ. අයඩින් අඩු වුණොත් මේ ග්‍රන්ථිය මෙහෙම ඉදි වෙනවා. ඒකට අපි කියනවා ගල ගන්නේ ඇති වෙනවා කියලා. එතකොට දැන් මෙතනට අපි මොකද්ද ලියන්නේ? කාර්ය ලියන්න යන්නේ. කාර්ය ලියා ගන්න. දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය. පරිවෘත්තීය ක්‍රියාවල වේගය පාලනය කිරීම. දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය පාලනය කිරීම. ටීචර් ලියන්නද? ඔව් චානුක මයික් එක ඔෆ් කරන්න සද්ද ඇහෙනවා. දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය පාලනය කිරීම වගුවට ලියන්නේ කාර්ය පැත්තට ලියන්නේ. දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය පාලනය කිරීම. දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය පාලනය කිරීම. එතන ඉඩ තියෙනවා. එතන වරහන් ඇතුළේ ලියාගමු. තයිරොක්සින් නිපදවීම සඳහා අයඩින් අවශ්‍ය වේ. අයඩින් මූලද්‍රව්‍යයක් කැපිටල් I. තයිරොක්සින් නිපදවීම සඳහා අයඩින් අවශ්‍ය වේ. තයිරොක්සින් නිපදවීම සඳහා අයඩින් අවශ්‍ය වේ. අයඩින් හිඟ වූ විට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමි. ඉදි වෙනවා නෙවෙයි වර්ධනය වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය වර්ධනය වී ටීචර් පොඩ්ඩක් මුලින් ඉඳන් කියන්නකෝ වාක්‍ය. ඔන්න ලියාගත්ත එක්කනේ මුලින් ඉඳලා කියන්න. අචිනි මුලින් ඉඳලා කියන්න. තයිරොක්සින් නිපදවීම සඳහා අයඩින් අවශ්‍ය වේ. අයඩින් හිඟ වූ විට තයිරොයිඩ් ග්‍රන්ථිය වර්ධනය වී ගල ගණ්ඩය වායු ගෙඩි. ගල ගණ්ඩය කියන්නේ වායු ගෙඩි. වායු ගෙඩි ඇති. එතකොට විසඳුම තමයි අයඩින් ලුණු නොසෝදා භාවිතා කළ යුතුය. අය මොනවද? ආහාර පිසීමෙන් පසු එකතු කළ යුතුය. අඳුර නොවැටෙනසේ ගබඩාග ආලෝකය නොවැටෙනසේ ගබඩා කළ යුතුය. ටික මතක තියාගන්න පුළුවන්.
ඊළඟට තයිරොයිඩේම තව හෝමෝන් එකක් නිපද වෙනවා. කවුද ඒක ඉස්සෙල්ලා කිව්වා? කැල්සිටොනින් කිය. කැල්සිටොනින්. කැල්සිටොනින් මෙතන අර ඉඳ කල්පනාට අරන් ලියන්නේ මෙතෙන්ටම හේතු කරලා ලිව්වොත් මේ කාර්යය මේකට අහුවේ. කැල්සිටොනින් පාත්තෙන් කියන්න අර සටහන ඉවර වෙච්ච දැන්. කැල්සිටොනින් කැල්සි නම් කැල්සියම්. හරි. කැල්සි නම් කැල්සියම්. අපි මෙතෙන්ට ලියනවා කාර්යයට ලියා ගන්න. රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරයි. රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරයි. දැන් සම්පූර්ණ ඉරක් ගහලා වෙන් කරා. සම්පූර්ණ ඉරක් ගහලා වෙන් කරන්න මොකද්ද වෙන් කරන්නේ? තයිරොයිඩ් එක. අපි දැන් කතා කරා පිටියුටරිය ඉවර කරා. තයිරොයිඩ් ඉවර කරා. අපි එතනින් තව ටිකක් පාතට එනවා. පාතට එනකොට තියෙන බලන්න මේව මෙතනින් ආවා මේව තියෙනවා ආමාශය ආර්ජීන පද්ධතිය ඉගෙන ගත්ත නිසා හොඳට මතක. මෙතනින් තියෙනවා මොකද්ද? ග්‍රහණීය. ඊට පස්සේ මෙන්න මෙතන අපි එකක් ලකුණු කරලා තියෙනවා. එතනින් බලලා කියන්න මොකද්ද කියලා මෙන්න මෙතන ලකුණු කරලා තියෙන අවයවය මේ ආමාශයට යටින් මෙන්න මෙතන මොකද්ද ලකුණු කරලා තියෙන්නේ? අග්න්‍යාශය ලකුණු කරලා තියෙනවා. අපි දැන් එක පිටියුටරිය, දෙක තයිරොයිඩය, තුන අග්න්‍යාශය. අර රූපසදානේ ලකුණු කරලා ඉන්න අග්න්‍යාශය ලකුණු කරන්න. අග්න්‍යාශය මෙන්න මේක ආමාශය, මේක ග්‍රහණීය, මෙන්න මේක අග්න්‍යාශය. एक आग्नेयाशय ආමාශයට යටින් තියෙන. අපි ඕකෙන් ශ්‍රාව්‍ය වෙනේව කතා කරා අග්න්‍යාශයේ යුස කියලා. අග්න්‍යාශයේ ශ්‍රාව්‍ය වෙනේව කතා කරා අග්න්‍යාශයේ යුස කතා කරා. එන්සයිම් තුනක් තියෙනවා කිව්වා. දැන් ලිව්වා අග්න්‍යාශය. දැන් හෝමෝනය තමයි අපිට ලියන්න තියෙන්නේ. කියනවාද හෝමෝනය? අග්න්‍යාශයෙන් ශ්‍රාව්‍ය වෙන හෝමෝනයක් ඉතින් ලියා ගන්න. ඉන්සියුලින්. ඉන්සියුලින් කියලා ලියන්න. හෝමෝනේ නම ඉන්සියුලින්. ඉන්සියුලින්. මේ ඉන්සියුලින් මගින් මොකක්ද කරන වැඩේ? ඉන්සියුලින් මගින් කරන වැඩේ තමයි අපේ ලේවල වැඩිපුර ග්ලූකෝස් තිබ්බොත් වැඩිපුර තියෙන්න ඕන ගාන කීයද කියන්නකො? වැඩිපුර තියෙන්න ඕන ගාන කීයද? තියෙන්න ඕන ගාන මෙන්න මේ ගාන තියෙන්න ඕන. තියෙන්න ඕනේ 80යි 120යි mg. mg කියන්නේ මොනවද? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම්.
මිලිග්‍රෑම් 80යි 120යි මිලිග්‍රෑම් තියෙන්න ඕනේ කොච්චරකද ලේ මිලිලීටර් 100ක. එහෙම නැත්නම් අපි මේකට තව එකක් කියනවා DL කියලා ඩෙසිලීටරය. ඩෙසිලීටරයක එහෙම නැත්නම් මිලිලීටර් 100ක තියෙන්න ඕනේ මිලිග්‍රෑම් 80ත් 120ත් අතර. 120ට වැඩි නම් 120ට වැඩි නම් අපි ඒක රෝගයක් හැටියට සලකනවා දියවැඩියාව කියලා. එතකොට ලේවල සීනි 120ට වැඩිපුර තියෙනකොට මේ ඉන්සියුලින් මොකද කරන්නේ? ඒවා මොනවද අක්මාවේ තැන්පත් කරන්නේ? ග්ලයිකෝජන් ලෙස මොකද කරන්නේ? අක්මාවේ තැන්පත් කරනවා. අපි හිතමු මෙයාගේ තියෙනවා කියලා ලේවල 140ක් දැන් 20ක් වැඩි. ඒ 20 ග්ලයිකෝජන් කරලා අක්මාවේ තැන්පත් කරන අක්මාව මතකනේ. මෙන්න මෙතන තියෙන අක්මාවේ තැන්පත් කරනවා ග්ලයිකෝජන් ලෙස. එතකොට ඒ වැඩේ කරන්නේ මේ ඉන්සියුලින් මගින් තමයි ඒ කාර්යය කරන්නේ. එතකොට අපි අග්න්‍යාශය කියලා ලිව්ව හෝමෝනේ ලියන්නේ ඉන්සියුලින් කියලා. දැන් එහා පැත්තේ අර විස්තර කතා කරන තැන තමයි ලියන්නේ. කාර්යයේ පැත්තේ ලියා ගන්න. රුධිරයේ තිබෙන ග්ලූකෝස් රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට හරවයි. රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට හරවයි. මෙන්න මේ තුන්වෙනි එක දැන් කතා කර ඉන්න. රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට හරවන. එතකොට එතෙන් ලියා ගන්න නිරෝගී අයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය මේක ඉරිගාන ප්‍රශ්නයක දාලා තිබුණා එක සැරයක් 80 ඉරක් 120 mg මිලිග්‍රෑම් 100ට මිලිලීටර් 100ක තියෙන්න ඕනේ 80 ඉරක් 120 මිලිලීටර් 100ක මේ මිලිලීටර් 100ක් ඔයගලන්ට පෙන්නන්න හදනවා. අන්න මෙතන 100 තියෙනවා. එතන මිලිලීටර් 100ක මෙච්චරක මිලිලීටර් 100ක තියෙන ඕන ප්‍රමාණය මේ කියන්නේ 80 ඉරක් 120 මිලිලීටර් 100ක වරාන් ඇතුලේ ලියා ගන්න මිලිලීටර් 100ට කියන අනිත් නම ඩෙසිලීටරය මේ මිලිලීටර් 100 ඩෙසිලීටරේ DL එකයි කියන්නේ සෙන්ටිමීටර් 10 ඩෙසිමීටර් එකයි කියන්නේ ඒ වගේ සක්කය සෙන්ටිමීටර් 10ට අපි කියන්නේ ඩෙසිමීටර් එකයි කියලා. එතකොට මෙතන 100ට කියන්නේ ඩෙසිලීටර් එක. දැන් අපි ඔතෙන්ට ලියනවා මේ සමීකරණය. මොකද්ද සමීකරණය? ග්ලූකෝස්
ඉන්සියුලින් මගින් මොනවා කරනවද? මොනවා කරනවද? ග්ලයිකෝජන් බව. ග්ලයිකෝජන් කරනවා. ග්ලයිකෝජන් ලියාගන්න සමීකරණේ කාර්යය පැත්තට ලියන්න. ග්ලූකෝස් ඉන්සියුලින් මගින් ග්ලයිකෝජන් කරනවා. ग्लूकोज වැඩි වෙන්නේ කොයි වෙලාවටද කියන්නේ? කොයි වෙලාවටද ગ્ලූකෝස් වැඩි වෙන්නේ? ලෙවල් ග්ලූකෝස් ග්ලයිකෝජන් කරන්න වැඩියෙන් තියෙන්නේ මේ වැඩි වෙන්නේ කොයි වෙලාවටද? කොයි වෙලාවටද වැඩි වෙන්නේ මේ චතුරංග? लेवल ग्लूकोज වැඩි වෙන මොනවා ජීර්ණය වුණාමද ග්ලූකෝස් ලෙවල්ට එකතු වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය ඉගෙනුවට වැඩක් නෑ. ලෙවල්ට ග්ලූකෝස් එකතු වෙන මොනවා ජීර්ණය වුණාමද? පිෂ්ඨය පිෂ්ඨය සහ සීනි. හොඳට බත් පිඟන් 3-4ක් කාලා සීනි දාලා තේ එකක් බිව්වහම තේ 3-4ක් බිව්වහම ඔයගොල්ලන්ට තොල් ඇලෙන්න සීනි දාන්න බෑ හොඳට ඔය චොකලට් එකම ගෑවහම ඈ අති රස වැලි තලපොයි සීනි දාන හොඳ කෑම කාලා සීනි දාපු තේ එකක් බිව්වහම බත් පිඟන් 3-4ක් කෑවහම එතකොට මොකද වෙන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා දැන් මොකද වෙන්නේ ඉන්සුලින් ස්‍රාවය වෙනවා වැඩිපුර ඉන්සුලින් මොකද කරන්නේ අර වැඩිපුර තියෙන ග්ලූකෝස් දැන් අපි උගක් කාලා ලේවල ග්ලූකෝස් වැඩිනේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් කරනවා ග්ලයිකෝජන් කරලා මොකේ තැන්පත් කරන්නේ අක්මාවේ තැන්පත් කරනවා එතකොට ලේවල ග්ලූකෝස් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ අග්‍රාශයෙන් ඉන්සියුලින් හොඳින් ස්‍රාවය කරනවා නම් ග්ලයිකෝජන් බවට හරවනවා දැන් අපි හිතමු කාගේ හරි අග්‍රාශය නරක් වෙලා දැන් ඉන්සියුලින් ස්‍රාවය වෙන්නේ නැහැ ප්‍රමාණවත් තරම් දැන් මොකද වෙන්නේ? දැන් මොකද කියන්නේ වෙන්නේ? ඉන්සියුලින් නැත්තම් ලෙවල් මොනවද වැඩිපුර තොන් තියෙන්නේ? ග්ලූකෝස් තියෙනවා 120 පනිනවා 120 පන්නාම අපි කියනවා යාට මොනවද කියනවා? ලියවැඩියාවේ කියනවා. ඇයි 120 පනින්නේ 80 120 නේ ගාන 120 පනිනවා ලේවල. ඇයි? ඉන්සියුලින් නේද මේ ටික අයින් කරන්නේ. මේ රුධිරයේ වැඩිපුර තියෙන ග්ලූකෝස් අයින් කරලා දෙන්නේ ඉන්සියුලින් වලින්. ඉන්සියුලින් මොකද කරන්නේ? ඒ ඔක්කොම ග්ලයිකෝජන් කරලා මතකනේ යාකෘතික ප්‍රතිහාර ශිරා. එතකොට මේකෙන් අයින් කරලා දානවා. දැන් ඔන්න වෙන වැඩේ අහන්නකෝ. දැන් අනේ අපිට ඔන්න උණ ගන්නවා සනීප නැති වෙනවා. ලෙඩ හැදෙනවනේ කාටවත්. ඔන්න ලෙඩක් හැදෙනවා දැන් ඉතින් කන්න බෑ. දවස් දෙකක් වේල් 3-4ක් දැන් බඩගින්න ඉන්නව කන්න බෑ. කෑම පෙන්නන්න බෑ. දැන් ලේවල ග්ලූකෝස් මට්ටම අඩු වීමට නැඹුරු වෙනවා. ඇයි කෑම නැහැ? පිටි කන්නේ නැහැ, සීනි කන්නේ නැහැ, මොනවත් නැහැ. දැන් දවස් 3-4ක් බඩගින්න. එතකොට මොකද වෙන්නේ? එතකොට තව හෝමෝන් එකක් තියෙනවා. අග්‍රාශයෙන්ම ස්‍රාවය වන ග්ලූකගන් කියලා එහෙම නැත්නම් ග්ලූකජන් කියලා කියනවාද? ග්ලූකගන් එහෙම නැත්නම් ග්ලූකජන්. මේක මොකද කරන්නේ? දැන් අක්මාවේ තියෙන දැන්පත් වෙලා ග්ලයිකෝජන් ඒවා මොනව කරනවද? ග්ලූකෝස් කර. ඒවා ග්ලූකෝස් කර කන්න නැති වුණාට රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වෙන්නේ නැහැ. අපි වේලක් දෙකක් නොකා හිටියයි කියලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වෙන්නේ නැහැ. ග්ලයිකෝජන් තියෙන ස්ටොක් එකක් තියෙනවා අක්මාවේ. මේ ග්ලයිකෝජන් ග්ලූකගන් ස්‍රාවය කරන්නේ අග්‍රාශයෙන්මයි.
ග්ලූකෝගන් ශ්‍රාවය කරලා මොකද කරන්නේ? ග්ලයිකෝජන් දිය කර ග්ලූකෝස් කර ලේ වලට ලබලා දෙනවා. එහෙනම් වේලා දෙකක් බඩගින්න හිටියට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැහැ. ලේ වල සීනි මට්ටම අඩු වෙන්නේ නැහැ. ඇයි අඩු වෙන්නේ නැත්තේ? මේ ග්ලූකෝගන් තියෙනවා. හරි. එතකොට දැන් අපි ලියුවා ඉන්සියුලින් ලියලා මේ සමීකරණය ලියුවානේ. ඊට පස්සේ අභ්‍යාසයෙන් හෝමෝන දෙකක් අපි ලියන්න යන්නේ මෙතෙන්ට ලියන්නේ ඉන්සියුලින් ලියුවා දැන්. ඊළඟට ලියන්න ග්ලූකෝගන් ලියලා එහා පැත්තට ලියන්න මේ සමීකරණයත් ඊට යටි. ග්ලූකෝගන් ලියලා ලියන්න සමීකරණය මොකද්ද? ග්ලයිකෝජන් ග්ලූකෝස් කර රුධිරයට ලබා දෙනවා. දැන් අපි එතනින් එනවා තව නිර්නාල ග්‍රන්ථියකට. මේ සමීකරණය ලියා ගන්න ග්ලයිකෝජන් ග්ලූකෝගන් මගින් ග්ලූකෝස් කරන. දැන් අපි එතනින් එනවා තව නිර්නාල ග්‍රන්ථියකට. අපි ඒක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය කතා කරා නිර්නාල ග්‍රන්ථිය නන් නෙවෙයි. වකුගඩු දෙක. වකුගඩු ජෝඩුවක් තියෙනවනේ මෙහෙම. කතා කරා මුත්‍ර වාහිනී පද්ධතිය එහෙම නැත්නම් බහිස්රාවී පද්ධතිය කතා කරා. මේ වකුගඩු දෙක. වකුගඩු අපි කොයිනට අධ්‍යක තිබ්බා මාපට ඇඟිල්ල උඩ කෙළවරේ තියෙන වකුගඩු. මෙන්න මේකේ උඩ ඔන්න ඔහම තියෙන ග්‍රන්ථි දෙක. ඒකට කියන්නේ මෙන්න මේ මම රතු පාටින් ලකුණු කරපු මේ ග්‍රන්ථි දෙකට කියන්නේ අධිඋක්ක ග්‍රන්ථි. අධිවෘක්ක ග්‍රන්ථි කියන. නරෝප සමානයි ලකුණු කරගන්න මෙතෙන්ටත් අරක ඉඳ ගහලා වින් කරලා අධිවෘක්ක ග්‍රන්ථි කියලා දාන්න. අධිවෘක්ක ග්‍රන්ථි. මේ අධිවෘක්ක ග්‍රන්ථි දෙකයි වකුගඩු දෙකයිනේ. එහෙනම් අධිවෘක්ක ග්‍රන්ථි දෙකයි. දැන් අපිට තියෙන්නේ හෝමෝනේ ලියන්න. හෝමෝනේ. අධිවෘක්ක ග්‍රන්ථි කියලා ලියා ගන්න හෝමෝනය. මම මෙතන ලියනවා. Adrenaline තමයි හෝමෝන. Adrenaline කියන හෝමෝන. අධිවෘක්ක ග්‍රන්ථියෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. හෝමෝනේ adrenaline. එතකොට දැන් අපිට තියෙන්නේ කාර්ය ලියන්න. කාර්ය තමයි
හදිසි අවස්ථාවක කියන්නේ හදිසි අවස්ථාව මොකක්ද කියලා හදිසි අවස්ථාවක් කියන්නේ හදිසි අවස්ථාවක් මේ ඇඩ්‍රිනලින් වලින් කරන්නේ හදිසි අවස්ථාවකදී දේහය ක්‍රියාත්මක කරනවා හදිසි අවස්ථාවක් මම කියන්නද මන්න පාරේ යනවා අයින් වෙලා යනකොට හරකෙක් එනවා ලණුවක් කඩාගෙන දැන් මොකද කරන්නේ ඉන්නවා දුවනවාදත් අහලා අන්න හදිසි අවස්ථාවක් දැන් අපිට ශක්තිය වැඩිපුර ඕනේ ශක්තිය වැඩිපුර ඕන නම් ග්ලූකෝස් වැඩිපුර දහනය කරවන්න ග්ලූකෝස් වැඩිපුර දහනය කරවන්න නම් ඔක්සිජන් වැඩිපුර ඕනේ ඔක්සිජන් වැඩිපුර ගන්න නම් කොහොමද හුස්ම ගන්න ඕනේ හිමින් සැරේද හයියෙන්ද වේගෙන් හුස්ම ගන්නවා දැන් අපි හදිසි අවස්ථාවක් සඳහා දේහය සූදානම් කරනවා වේගෙන් හුස්ම ගන්න හරි වේගෙන් හුස්ම ගන්න ඊළඟට දැන් මේ සෛල වලට ඔක්සිජන් වේගෙන් සපයන්න ඕනේ එතකොට හાર્ට් බීට් එක හෘද ස්පන්දනය මොකක්ද වැඩි වෙනවා වෙන්න ඕන දැන් තාලෙට රුධිරය පොම්ප කරලා හරියන්නේ මදි හදිසි අවස්ථාවක් දැන් මොකද කරන්නේ හෘද ස්පන්දනයේ වේගය වැඩි වෙනවා එතකොට මේ ඇඩ්‍රිනලින් මොකද්ද කරන්නේ ඔන්න ඔය දෙක කරනවා හදිසි අවස්ථාවක් සඳහා දේහය සූදානම් කරනවා හදිසි අවස්ථාවක් සඳහා දේහය සූදානම් කරනවා කියන්නේ ශ්වසන වේගය වැඩි කරනවා හෘද ස්පන්දන වේගය වැඩි කරනවා හදිසි අවස්ථාවක් සඳහා ශරීරය සූදානම් කරනවා දැන් ඔය මේ දැන් ගෑල්ල ඔය පාරේ අයින් වෙලා හිමින් සැරේ ගියාට හරකෙක් කඩාගෙන ආවොත් කම්බි පොටවල් 7කටවත් උඩින් පැන්නේ හරි බල්ලෙක් ආවොත් එහෙම කන්න අර ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට දුවනවට වැඩිය හයියෙන් දුවතයි හරි ඒ මොකද හදිසි අවස්ථාව සඳහා දේ සූදානම් කරනවා හෘද ස්පන්දනය වැඩි වෙනවා රුධිරය හොගාලා සෛල වලට සැපේනවා එතකොට ඔක්සිජන් සැපේනවා ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වෙනවා එතකොට මොකද වෙන්නේ කාර්ය කරගන්න පුළුවන් එතකොට අපි දැන් ලියන්නේ ඇඩ්‍රිනලින් වලට ලියන්නේ මෙතන කාර්යය ලියන්න තියෙන්නේ කාර්යය ලියන්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට දේහය සූදානම් කිරීම හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට දේහය සූදානම් කිරීම වරහන් ඇතුලේ ලියා ගන්න ජානුක ඇයි ජානික අතයිස්වද වරහන් ඇතුලේ ලියා ගන්න ශ්වසන වේගය හා හෘද ස්පන්දන වේගය ශ්වසන වේගය හා හෘද ස්පන්දන වේගය ශ්වසන වේගය හා හෘද ස්පන්දන වේගය වැඩි කරයි ශ්වසන වේගය හා හෘද ස්පන්දන වේගය වැඩි ඕන තරම් දැන් හයිය තියෙනවා ඇයි ඕගාල ඔක්සිජන් සැපේනවා ඕගාල රුධිරය සැපේනවා සෛල වලට ඕන තරම් ශක්තිය තියෙනවා දුවා ගන්න දැන් එතකොට ඒකත් තිරක් ගහලා වෙන් කරලා අපි එතනනුත් පහලට එනවා
එතනනොත් පහළට එනවා. එතනනොත් පහළට එනකොට අපි ලකුණු කරනවා අපි ජීවයේ අඛණ්ඩතාව නම් ඉගෙනගෙන ඉන්නේ. ජීවයේ අඛණ්ඩතාවය ඉගෙනගෙන ඉන්නේ. එතකොට මෙහෙම තියෙනවා මේ මම බලන්නකො මේ රූප සටහන මොකද්ද කියලා. මේම ගිහිල්ලා මොකද? මම රූප සටහන මොකද්ද මේ? මතක් කරාද? ගර්භාෂය, ෆැලෝපියන් ආලය. මෙතන මොනවද තියෙන්නේ? දෙකක් තියෙනවා. මොනවද? ඩිම්බ මොනවාද අච්චිනි? ඩිම්බ ඩිම්බකෝෂ තියෙන්නේ ශ්‍රී පද්ධතියේ. ශ්‍රීන්ගේ පමණයි. මේක නම් කරොත් ගර්භාෂය අපි අම්මගේ බඩේ හිටපු මල්ල ඒකට කියන්නේ ගර්භාෂය කියලා. මේ නාලයට කියන්නේ පැලෝපීය නාලය, මේ ඩිම්බකෝෂ. මේ පාඩම අපි ඉවර කරලා තියෙන්නේ. එතකොට ඩිම්බකෝෂ මේ ඩිම්බකෝෂ වලින් ස්‍රාවය වෙනවා හෝමෝන් එකක්. හෝමෝන් එකක් ස්‍රාවය වෙනවා. මොකද්ද? ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් කියලා හෝමෝන් එකක් ස්‍රාවය වෙනවා. ළමයින්ගේ අවුරුදු 13 14 වෙනකොට 12 13 වගේ වෙනකොට මේ හෝමෝන් එක නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා ඊස්ට්‍රජන්. එතකොට දැන් කාන්තා සිරුර වෙනස් වෙන්න පටන් ගන්නවා අර 2 3 4 5 පන්ති වල හිටපු පොඩි ගෑනු ළමයාගේ ශරීරය වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම ලක්ෂණ වලට අපි කියනවා ද්විතීක ලිංගික ලක්ෂණ කියලා. මේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කරන්නේ ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක මගින්. එතකොට මේකට අපි ලියන්න ඕන ස්ත්‍රීන්ගේ කියලා. ඩිම්බකෝෂ දෙක මෙන්න මේ ඩිම්බකෝෂ දෙකෙන් මේ වගේ ඩිම්බ නිෂ්පාදනය කරන අපි ඔය පාඩම කතා කරලා තියෙන්නේ. එතකොට ඩිම්බකෝෂ මගින් ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක ස්‍රාවය කරනවා. ඒ හෝමෝන් එකෙන් කරන කාර්යය අපි දැන් ලියන්නේ. කාර්ය කාන්තාවන් සඳහා පමණයි. මෙතන ලියන කාර්ය ස්ත්‍රීන්ගේ ද්විතීක කියන්නේ දෙවනුව. ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කිරීම. ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කිරීම. පතර ලියා ගන්න ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ දෙකක්. ඉත තියනවනේ පිටුව තව. ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ දෙකක් ලියන්න ඔතන. කියන්න කවුරු හරි කියලා ලියන්න. වැඩි එපා දෙකක් කියන්න. කියන්නේ වියෝගතේ කේද ගානට හිස්තනක් තියලා ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ දෙකක් ලියන්න. දැන් මොනේ ලියන්නේ? කොහොම ඉන්නව ලියන්නේ නැතුව. චමෝදි සටහන් පොතේ බලලා කමන්නේ කියන්න ඉස්සර ලියලා ජීවීන්ගේ අඛණ්ඩතාවය ලියලා තියෙනවා. එතන ප්‍රාථමික ලිංගික ලක්ෂණ දැන් අනිත් එක ප්‍රාථමික ලිංගික ද්විතීක කියන්නේ දෙවනුවට ඇති වෙන ලිංගික ලක්ෂණනේ. එතන ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියලා කියන්නේ
ළමයෙක් ඉපදුනහම අහනවානේ දුවේද පුතේද කියලා. ළමයෙක් ඉපදුනහම දුවේද පුතේද කියලා දැනගන්න කාරණේ ප්‍රාථමික ලිංගික ලක්ෂණය. ද්විතීයික ලිංගික ලක්ෂණය කියලා කියන්නේ අවුරුදු 12 13 14 වෙනකොට ගෑනු ළමයින්ගේ ඇතිවන ලිංගික ලක්ෂණ. ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පිරිමි ළමයින්ටත් එහෙමයි. ඒකට කියන්නේ පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ. එතන ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ වලට අපිට ලියන්න පුළුවන් කියනවාද කවුරු හරි එකක් හරි? එතකොට මේ එතනින් බලලා ලියා ගන්න පුළුවන්. හරි උකුල ප්‍රදේශයේ පුළුල් වීම, පියයුරු වර්ධනය වීම, ඒ වගේ ඒවා අපිට ලියා ගන්න පුළුවන්. එතකොට දැන් අපි එතනින් යනවා තව පාතකට. තව පාතකට ගියාම අපි ලකුණු කරනවා මෙන්න මෙතන. ලකුණු කරනවා පුරුෂ. පුරුෂය ඇවිල්ලා පුරුෂයන්ගේ පමණ. එතකොට මෙතන අපි ලියනවා 6 පුරුෂ. hormone testosterone. Hormone testosterone. එතකොට කාර්ය අර විදිහමයි පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කිරීම. පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කිරීම. පුරහිස පළල් වීම. දැන් ද්විතීයික ලිංගික ලක්ෂණ ලිව්වා දැන් හරි. දැන් අපි වගුව වහම CR පිටු ඉතුරුනාත් තව. ඉතුරුනාද? පිටු දෙකම ඉවරයිද? ඔව් ටීචර්. එහෙනම් දැන් හෝමෝන ටික හරි. දැන් ඔය හා සමාන අපි කතා කරන්න හදන්නේ විභාග වලට අහලා තියෙන විද්‍යාත්මක හේතු. හැබැයි ඒවා කතා කරාම ආයි පාස් පේපර්ස් කතා කරනකොට ඒවා කතා කරන්නේ නැහැ. අපේ වෙලාව ඉතා වැදගත්. තව මාස 5ක් තියෙනවා හැබැයි. මාස 5ට 11 දෙක පොත කම්ප්ලීට් කරන්න ඕන. ඒතර 11 දෙක පොත කොහොමද ඉවර කරලා දෙනවා ප්‍රශ්නත් කරනවා. 11 දෙක පොත ඉවර කරන්න ඕනේ. එතකොට 10 අයට පුළුවන්. දැන් ඉන්න 9 පන්තිය 10 කරාම මගේ රිචා ටික හදාගන්න. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ විද්‍යාත්මක හේතු. කරුවක් දාලා ලියා ගමු. ඉන්සියුලින් අධික ලෙස ශරීරගත ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකය. ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකය. ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකය. මොකක්ද මාරාන්තිකයි කියන්නේ? මරණයටපත් අන්තේ මරණය. ඩෙන්ගු මාරාන්තිකයි. අන්තේ මරණය. කෙලවර මරණය. එතකොට ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකයි. ඉන්සියුලින් කාටද ශරීරගත කරන්නේ?
කාටද ශරීරගත කරන්නේ කොහොමද ශරීරගත කරන්නේ ඇයි ශරීරගත කරන්නේ ඉන්සියුලින් කාටද ඉන්සියුලින් ශරීරගත කරන්නේ මේ ගෙවල් වල ඇතුලේ ඉන්සියුලින් විදින අය එහෙම නැත්නම් ඒතර ඉන්සියුලින් කියන්නේ කොයි එකෙන් ස්‍රාවය වෙන හෝමෝනයද මේ අග්න්‍යාශයෙන් ස්‍රාවය වෙන හෝමෝන. ඒකේ කාර්යය මොකක්ද නෝට් එකෙන් බලලා කියන කාර්යය? කාර්යය කියන අචිනි රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. රුධිරයේ වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. නැත්නම් රුධිරයේ වැඩිපුර ග්ලූකෝස් ඉතුරු වෙනවා. ඉතුරු වුණාම අපි ඒ ලෙඩේට කියන්නේ දියවැඩියාව කියලා. දැන් ඔන්න අග්න්‍යාශය නරක් කළා. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ස්‍රාවය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ස්‍රාවය වෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන් ලේ එකක් බලනවා. ලේ එකක් බැලුවාම ලේ වල සීනි උපරිම තියෙන්න පුළුවන් කීයද? කීයද උපරිම තියෙන්න පුළුවන් දෙවුනේ නිලිෂා? 90යි 120යි අතර 80යි 120යි උපරිමේ. සමහරුන්ගේ අහලා බලන්නකො 600. 500යි 600යි රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය. දැන් වැඩි. ඇයි මේගොල්ලන්ගේ වැඩි මේගොල්ලන්ගේ ලේවල මොනව නැති නිසාද? ඉන්සියුලින් නැති නිසා. ඉන්සියුලින් නැහැ කියන්නේ මොකෝ? ඒගොල්ලන්ගේ අග්න්‍යාශය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නෑ. ඒ ලෙඩේට අපි කියන්නේ දියවැඩියාව. දැන් මොකද කරන්නේ? ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම මුලින් ඉතින් එක එක බෙහෙත් දීලා බලනවා. පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ. ඉන්සියුලින් විදින්න ඕනේ කියලා. ඉන්සියුලින් දී ස්පිරිතාලෙන් දෙනවා ඉන්සියුලින්. පොඩි බෝතල් තියෙනවා. ඒ බෝතල් දෙනවා. හැබැයි ඉතින් අර අයිස් වල දාලා තියා ගන්නවා ඉන්සියුලින්. දැන් මොකද කරන්නේ? ආ කටුව ගාලා අර බෙහෙත් විදින කටු දානවා. ඒ කටුවට ඉන්සියුලින් ටිකක් අරගෙන ડોක්ටර් කියන ගාන මේම විදිනවා. විද්‍යාව දැන් ලේවල වැඩිපුර තියෙන ග්ලූකෝස් මොකද වෙන්නේ? ග්ලයිකෝජන් වෙලා අක්මාවේ තැන්පත් වෙනවා. දැන් කවුරු හරි අතින් අපි කියමු ડોක්ටර් කියන ප්‍රමාණයට වඩා වැඩිපුර විද ගන්නවා හෝ වැරදීමෙන් ශරීරගත වෙනවා හරි ડોක්ටර් කිව්වේ පොඩ්ඩයි අපි ඒ වගේ දෙගුණයක් දැන් විද ගන්නව නෙවෙයි ඉතින් වැරදිලා විදෙනවා. දැන් මාරාන්තිකයි. ඇයි කියන්නේ? ඒකයි ඔය ප්‍රශ්නයක් කියන්නේ. ඉන්සියුලින් වැඩිපුර ශරීරගත වීම මාරාන්තිකයි. ඒ මාරාන්තිකද? ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙන්න පුළුවන් ග්ලූකෝස්. හරි සෙනුර. අන්තිම තියෙන්න ඕනේ 80ක්වත්. දැන් ඉන්සියුලින් විදපු විදිල්ලට 80ක් නෑ අපි කියමු 20ට බැස්ස කියලා. දැන් මොකද වෙන්නේ? ලේවල මොනවද නැත්තේ? ප්‍රමාණවත් තරම් ග්ලූකෝස් නෑ. එතකොට මොකද වෙන්නේ? මිය. දැන් තේරුණාද හේතුව? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතන. නෑ. හරි. එහෙනම් අපි ලියමු හේතුව අපේ වාක්‍ය පහක් ලියන එක තමයි අපේ ක්‍රමය. ඉන්සියුලින් අධිකල ශරීරගත කිරීම මාරාන්තිකයි කියන එකට විද්‍යාත්මක හේතුව මේ කියන්නේ. ඒ නිසා ඉන්සියුලින් විදින අය ගෙවල් වල ඉන්නවා නම් ඒ ડોක්ටර් කියන ප්‍රමාණයම විදින්න ඕනේ. වැඩිපුර විද්දොත් ඉතින් ඔය වැඩේ වෙනවා. එතකොට දැන් අපි කියන්නේ ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකයි. පළවෙනි තරුව ලියගම ඉන්සියුලින් අග්න්‍යාශයෙන් නිපද වෙන හෝමෝනයකි. අග්න්‍යාශයෙන් නිපද වෙන හෝමෝනයකි.
ඉන්සියුලින් අග්න්‍යාශයේ නිපද වෙන හෝමෝනයකි. දැන් අර ඉන්සියුලින් වල ප්‍රතික්‍රියාව ලියන්නකෝ ඊතලේ ගහලා. මොකද්ද ප්‍රතික්‍රියාව? ග්ලූකෝස් නිමාය කියන ප්‍රතික්‍රියාව ග්ලූකෝස් ඊතලයක් ඉන්සියුලින් ග්ලූකෝස් ඊතලයක් ඊතලයේ උඩ ඉන්සියුලින් ඊතලෙන් එහා පැත්තේ ග්ලයිකෝජන්. එතකොට එහෙම කරනවා. දැන් ප්‍රතික්‍රියාව ලියමු. බවට පත් කරයි කියලා ලියනකද හරි? බවට පත් කරයි. ඉන්සියුලින් මගින් ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරයි. දැන් තුන්වෙනි එක. ශරීරයේ නිපද වෙන ඉන්සියුලින් ප්‍රමාණය ශරීරයේ අග්න්‍යාශයෙන් තමයි අග්න්‍යාශයේ නිපද වෙන ඉන්සියුලින් ප්‍රමාණය අග්න්‍යාශයේ නිපද වෙන ඉන්සියුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට අග්න්‍යාශයේ නිපද වෙන ඉන්සියුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට ඉන්සියුලින් ශරීරගත කරයි. දුල්බි සිනෙට් මා හරිද? හරි. ශරීරගත කරයි. මෙවල නැත්නම් ආච්චිල සියලා ඉන්සියුලින් විදින. හොඳයි නිරෝගී ජනතාවක් නිසා. ඉන්සියුලින් ශරීරගත කරයි. එතකොට දැන් කියන්නේ අධික ලෙස ශරීරගත වුණොත්. අධික ලෙස ශරීරගත වුණොත් මොකද වෙන්නේ? අර තියෙන්න ඕන ප්‍රමාණය තියෙන්නේ නැතුව අවම ගාණක් අඩු වෙනවා. 80 තිබ්බොත් කමක් නැහැ. තව අඩු වුණොත් 70 60 50 ආදී වශයෙන් අඩු වුණොත් කලන්තය හැදෙනවා. ලේවල ග්ලූකෝස් අඩු වුණාම කලන්තය හැදෙනවා. එතකොට කලන්තය හැදෙනවා තවත් අඩු වුණොත් මාරාත්මක. එතකොට දැන් අපි කියන්න යන්නේ මොකද්ද ඊළඟ එක? මොකද්ද මේ අන්තිම තුන්වෙනි එක වාක්‍ය මොකද්ද මේ දුන්නේ? මොකක්ද අචිනි අන්තිමට ලියපු වාක්‍ය? අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට ඉන්සියුලින් ශරීරගත කරයි. ඉන්සියුලින් ශරීරගත කරයි. ඊළඟට ලියමු නිරෝගී අයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය නිරෝගී අයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය තියෙන ප්‍රමාණය ලියන්නකෝ. විය යුතුය. නිරෝගී අයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය කීයද වෙන්න ඕනේ? 120 mg ඩෙසිලීටරයට dl ඍණ 1 එහෙම නැත්නම් මිලිලීටර 100ට වේ. ඉන්සියුලින් අධික ලෙස ශරීරගත වූ විට
ඉන්සියුලින් අධික ලෙස ශරීරගත වූ විට රුධිරයේ තිබිය යුතු ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිරයේ තිබිය යුතු ග්ලූකෝස් සාන්ද්‍රණය විශාල වශයෙන් අඩු වේ. විශාල වශයෙන් අඩු වේ. එය මාරාන්තිකය. එය මාරාන්තිකය. දැන් ඒක හරි. ඔන්න ඉතින් අර අන්තිමට අපි ගලපලා ලේතේ හැකි එම නිසා ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකයි කියලා ඉවර කරත හැකි. එම නිසා ඉන්සියුලින් අධික ලෙස ශරීරගත කිරීම මාරාන්තිකය කිව්වම ප්‍රශ්නේ උත්තරේ කම්ප්ලීට් වෙනවා. ඊළඟ විද්‍යාත්මක හේතුව තරුවක් දාලා ලියා ගමු. එක දෙක දාලා ලියා ගන්න වරකට එක දාලා. සාමාන්‍ය දිනයකට වඩා වර්ෂා දිනයක පිටවන මුත්‍රා ප්‍රමාණය වැඩි. සාමාන්‍ය දිනයකට වඩා වර්ෂා දිනයක පිටවන මුත්‍රා ප්‍රමාණය වැඩි. දැන් මොකද කියන්නේ? වයින් දවසට පිටවන මුත්‍රා ප්‍රමාණය වැඩිලු අනිත් දවසකට වැඩි. විද්‍යාත්මක හේතුව. දැන් ගලපන්න දැන් ඔයාලට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒ ප්‍රමාණයට උගන්වලා දැන් තියෙන්නේ. හේතුවක් කියනවාද? දැන් කොහොමද බහිස්රාවය කරන ක්‍රම කියන්නේ? බහිස්රාවය කරන ක්‍රම එක දහඩිය මුත්‍රා 1.5යි. ආයේ දහඩිය දාන්න. එතකොට මේ දෙකෙන්ම තමයි බහිස්රාවය සිද්ධ කරන්නේ. ආස්වාස වාතය ප්‍රශ්වාස වාතයන සිද්ධ කරනවා. ශ්වසන වේගය නම් ඉතින් ලොකු වෙනසක් අපි නැහැ කියමුකෝ. ශ්වසන වේගයකින් කවදද එකයි කියමුකෝ. පස්ස දවසටයි සාමාන්‍ය දවසටයි. එතකොට දැන් මුත්‍රා වලිනුත් අයින් වෙලා යනවා, දාඩිය වලිනුත් අයින් වෙලා යනවා. මොනවාද අයින් වෙලා යන්නේ? යූරියා. ආයේ යුරික් අම්ලය අම්ලය. ආයේ ලවණ. ඉවත් වෙලා යනවා. එතකොට මුත්‍රා වලිනුත් ඉවත් වෙලා යනවා යූරියා, යුරික් අම්ලය, ලවණ. දාඩිය දානකොට දාඩිය වලිනුත් ඉවත් වෙලා යනවා. එතකොට නිකන් අපි කියමුකෝ නිකන් මේ ඔක්කොම ප්‍රමාණය ගත්තොත් අපි කියමුකෝ
මෙතනින් 1.5යි ලීටර් මුත්‍රා 1.5යි දාඩිය නිකන් ගානක් ලියනකො 100 ml කියලා 100 ml කියලා වඩි කලින් දානවා. එතකොට දැන් දාඩිය මිලිලීටර් 100යි මුත්‍රා 1.5යි සාමාන්‍ය දවසක දාඩිය දානවා. දැන් වහින දවසට මොකද වෙන්නේ? මේක නෑ. වහින දවසට දාඩිය දාන්නේ නෑනේ. එතකොට මොකද වෙන්නේ? මේ දාඩිය වලින් පිට කරන යූරියා යුරික් අම්ලය ලවණ මොනවා හරහාද පිට කරන්න වෙන්නේ? මුත්‍රා හරහා පිට කරන්න වෙනවා. එතකොට මුත්‍රා මේ අපද්‍රව්‍යත් එක තියෙන මේ දාඩිය හරහා සාමාන්‍ය දවස් දාඩිය දානකොට පොඩ්ඩක් හරි එතකොට දාඩිය දානකොට පිටත් වෙන යූරියා යුරික් අම්ලය ලවණත් මුත්‍රාස්සේ පිට කරන්න වෙනවා. හේතුව ඒ දාඩිය දාන්නේ වහිනකොට. ඒ නිසා මුත්‍රා ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒ ටිකක් අයින් කරලා දාන්න එපේ. හරි ගියාද දැන්? දැන් අපි ඕක කොහොමද ලියන්නේ? දැන් ඔය ප්‍රශ්නේ ලියලා තියෙනවා. ලියාගම් පළවෙනි තරුව සාමාන්‍ය දිනයක දහඩිය හා මුත්‍රා මගින් අපි ශ්වසනය සැලකුවේ ශ්වසනය කාදරත් එක හින්දා දහඩිය හා මුත්‍රා මගින් බහිස්රාවීය ද්‍රව්‍ය ඉවත් වේ. බහිස්රාවීය ද්‍රව්‍ය ඉවත් වේ. බහිස්රාවීය ද්‍රව්‍ය ඉවත් වේ. ඊළඟ ඩොට් එක ඊළඟ තරුව වර්ෂා දිනයකදී දහඩිය දැමීමක් සිදුවන්නේ නැත. වර්ෂා දිනවලදී දහඩිය දැමීමක් සිදුවන්නේ නැත. ඊළඟට මොකද වෙන්නේ? එම නිසා වර්ෂා දිනයකදී දහඩිය මගින් ශරීරයෙන් ඉවත් කෙරෙන වර්ෂා දිනයකදී දහඩිය මගින් ඉවත් කෙරෙන යූරියා යුරික් අම්ලය හා ලවණ ජලය යූරියා යුරික් අම්ලය හා ලවණ මුත්‍රා මගින් ඉවත් කිරීමට සිදුවේ. දැන් ප්‍රශ්න ලියන්නකෝ එම නිසා කියලා දාන්න. එම නිසා වර්ෂා දින එම නිසා කියලා දාලා ප්‍රශ්න ලියන්න.
ඉවරයි හරි. මේ අපි හරි. තව විද්‍යාත්මක හේතුවක් ලියන්න හදන්නේ. ඔයගොල්ලන්ට උණ ගත්තාම අම්මලා කරන වැඩක් කියන්නේ. වතුරෙන් තෙම්මන වතුරෙන් තෙම්මනවා. තව කරන වැඩ කියන්නේ. පාංකඩයක් දානවා ඔලුවට. මොනවැයෙන් පොඟවලද? ඇල් ඇතුලේ ඇල් වතුරෙන් පොඟවලා නලලට මෙහෙම පරණ පාන් කරන අපි කියන්නේ පරණ රෙදි කෑල්ලා ඇල් වතුරෙන් පොඟවලා මෙහෙම නලලෙන් තියනවා උණ ගත්තාම. මේ අනිත් කාටවත් උණ අරන් නැහැ මේ තිරේ පිරෙන්න ඉන්න කට්ටියගෙන්. ඈ? සමෝදිරේ මට විතරනේ උණ අරන් තියෙන්නේ. එතකොට තව කරන වැඩක් තමයි. තව කරන වැඩක් කියන්නේ ඇල් වතුර අර තව කරන වැඩ. කිරි දියන මොනවද? සමෝදි. කිරි දියන මේ ඕඩි ක්ලෝන් තියනවනේ ගෙදර. ඕඩි කොලොන් වලින් රෙදි කෑල්ලක් පොගවලා මේ නළලේ මෙහෙම අලවනවා. වේලනකොට අම්මා මොකද කරන්නේ? ආයෙසරයක් ඕඩි කොලොන් වලින් පොඟවනවා. එහෙම නැත්නම් ඕඩි කොලොන් නැත්නම් තෙත රෙදි කෑල්ලක් තියෙනවා. තෙත රෙදි කෑල්ලක් නළලේ අලවනවා උණ ගත්තාම. දැන් අපි ඒක තමයි මේ ලියන්න යන්නේ. හරි? කරුවක් දාලා ලියා ගන්න. උණ ගැනුණු විට අම්මලෙන් අහන්නකෝ. උණ ගැනුණු විට ඕඩි ක්ලෝන් අතේ ගාලා බලලා තියනවාද? මොකද්ද වෙනස? කූල් ගතියක් එන ඕඩි කොලන් අතේ ගාගත්තා කියන්නේ මොකද උනේ කියලා? අදිරි සීතලයි. ඕඩි කොලන් අතේ ගාවුනම සීතලයි. එතකොට උණ ගැනුණු විට ඕඩි ක්ලෝන් නැල ඉරක් ඕඩි කොලන් නැත්තම් ඉතින් ජලය පොඟවන ලද රෙදි කැබැල්ලා පොඟවන ලද රෙදි කැබැල්ලා නලල මත තබයි. එතනින් තියෙනවා නලල මත තබයි. දැන් අපෙන් අහන්නේ ඇයි එහෙම නැත්නම් වීහේ කියන්නේ විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. දැන් පෑන තියන්න මේසෙ උඩින්. පෑන මේසෙ උඩින් තියා මේ බලන්න. අම්මට කියන්න උණ ගන්නවත් එහෙම ඕඩි කොලම් පොඟවල රෙදි කෑල්ලක් නළලෙන් තියන්නේ කියලා. එතකොට දැන් මේ තියෙන්නේ මේ මේකේ වතුර තියෙනවා. දැන් තේවක් කරන්නයි හදන්නේ. ගින්දර දාන්න. දැන් එතන මේකේ තියෙන්නේ ද්‍රවයක්. ජලය කියන්නේ ද්‍රවයක්. එතන මේ ද්‍රවය මේ රස්නේ උරාගෙන තාපය උරාගෙන මේ ගින්දරෙන්නේ මේ ගින්දරෙන් තාපය උරාගෙන මොකක් බවටපත් වෙනවද? මේ ද්‍රවය කේතලේ තියෙන ද්‍රව ජලය තාපය උරාගෙන මොනව බවටපත් වෙනවද? කියන චතුරාංග මොනව බවටපත් වෙනවද? කේතලේ තියෙන ඇල් වතුර තාපය උරාගෙන එහෙම නැත්නම් රත් කරනකොට මොනව බවටපත් වෙනවද? වාෂ්ප බවටපත් වෙනවා. වාතය බවටපත් වෙනවා වායුවක් බවටපත්.
ඝන ද්‍රව වායු කියලා කිව්වොත් වායුවක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් හිමාලය හැදෙනවා. හිමාලය හැදෙනවා. දැන් හේතරේ තියෙන වතුර අපි දෙන තාපය උරාගෙන හිමාලය බවටපත් වෙනවා. දැන් ඔන්න මේ ළමයාගේ මේ ළමයාට උන මේ නළලේ මේ ඕඩිකොලොන් ගල්ලපු ප්ලාස්ටරයක් කලවලා තියෙනවා. ඕඩිකොලොන් කියන්නේ ද්‍රවයක්. මේ ඕඩිකොලොන් හරි ඉක්මනට වාෂ්ප වෙනවා. ඕඩිකොලොන් බෝතලේ ඇරලා තිබ්බොත් විනාඩි 10ක් යනකොට ඕඩිකොලොන් බිඳුවක්වත් නැහැ ඔක්කොම වාෂ්ප වෙනවා. හරි වාෂ්පශීලී සංයෝගයක් ඕඩිකොලොන් කියන්නේ. ඒකනේ සීතලක් දෙන්නේ. දැන් එතකොට ඕඩිකොලොන් මේකේ තියෙන ඕඩිකොලොන්. දැන් මෙයා මේ ඕඩිකොලොන් කියන්නේ ද්‍රවයක්. ද්‍රවයක් දැන් ටක් ගාලා වායු වෙනවා වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනකොට දැන් තාපය උරාගන්නේ නැයි වාෂ්ප වෙන්න ද්‍රවයක්. තාපය කොහෙන්ද දැන් උරාගන්නේ? තාපය කොහෙන්ද උරාගන්නේ? අපේ ශරීරයෙන් තාපය උරාගන්නේ. මේ එතකොට උණ ගැනිච්ච ළමයා. එතකොට මේ උණ ගැනිච්ච ළමයාගේ ශරීරයෙන් මේ ඕඩිකොලොන් උරා ගන්නවා තාපය. තාපය උරාගෙන ඕඩිකොලොන් මොකක් කරනවද? වාෂ්ප වෙනවා. එතකොට අපේ ශරීරයෙන් තාපය උරා ගන්නකොට උණ මොකද වෙන්නේ? උණ බහිනවා. ඒ රස්නේ. ඒතර තාපය උරා ගන්නවා කියන්නේ දේහ උෂ්ණත්වය අපේ අඩු වෙනවා. එතකොට ඒ නිසා තමයි ඕඩිකොලොන් ගල්ලපු ප්ලාස්ටර් එකක් ප්‍රතිදි කෑල්ලක් දාන්න. දැන් අපිට ඒක ලිව්වහම පන්තිය නවත්තේ. දරුවක් දාලා ලියාගමු එහෙනම්. උණ සෑදෙන විට දේහ උෂ්ණත්වය වැඩි වේ. උණ සෑදෙන විට දේහ උෂ්ණත්වය වැඩි වේ. ඕඩිකොලොන් ද්‍රව තත්ත්වයේ සිට වායු බවට පත්වීමේදී ඕඩිකොලොන් ද්‍රව තත්ත්වයේ සිට වායු බවට පත්වීමේදී ශරීරයෙන් තාපය අවශෝෂණය කරගන්න. ශරීරයෙන් තාපය අවශෝෂණය කරගන්න. ඊළඟ ඩොට් එක. එවිට දේහ උෂ්ණත්වය අඩු වේ. ඊළඟ අන්තිමට ප්‍රශ්න ලියන්න. එම නිසා උණ ගැනුණු විට ඕඩිකොලොන් පොඟවන ප්ලාස්ටරයක් ගන්න එක. එම නිසා කියලා දාලා ප්‍රශ්න ලියන්න. හරි. එතකොට අඟහරුවාදටත් උගන්වන්න ඉතුරු වුණා. මොකද මානව දේහ ක්‍රියා කියන්නේ ඕගොල්ලන්ගේ 11 පොතෙන් 4න් එකක් පිටු 50. මං කිව්වේ දිගම පාඩම කියලා. එතකොට ලබන අඟහරුවාද කරාම් පාඩම ඉවරයි. සෙනසුරාදා අපි මේ පද්ධති හා සම්බන්ධ O level ප්‍රශ්න පත්‍රවල අහලා තියෙන ප්‍රශ්න කතා කරමු.
ඒ නිසා ප්‍රශ්නෝත්තර පොත් ලෑස්ති කරගන්න ඕනේ. අඟහරුවාදට නෙවෙයි සෙනසුරාදාට. ප්‍රශ්නෝත්තර පොතක් ගන්න. කොහොමද ප්‍රශ්නෝත්තර පොතක් නැතුව බෑනේ. රුපියල් 350ක් වගේ වෙන්නේ ප්‍රශ්නෝත්තර පොතක්. ප්‍රශ්නෝත්තර පොතක් ගන්න මං අවුරුද්දයි ප්‍රශ්නාංකයි එහෙම කියන්නම් ඈ ඔක්කොම ඉතින් ලියලිය ඉන්න එක කාලේ අපරාධනේ අපිට වෙලාව නෙමෙයි ඇත්තටම. එහෙනම් නවත්තන්නයි හදන්නේ. ප්‍රශ්න අහනවද? ප්‍රශ්න අහනවද මේ දුල්මි? ප්‍රශ්න අහනවද තත්සර? එහෙනම් නැත්තු අයබෝවන්. Good night. දිබුවන් ටීචර් අයුබෝවන් ටීචර්. good night. අයුබෝවන්.